समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्य सुनन्तो सगमुखतं धम्मश्रवण कालो अयं भदन्ता धम्मश्रवण कालो अयं भदन्ता धम्मश्रवण कालो अयं भदन्ता। नमो तस् भगवतो अरहतो सम्मा सम्बुद्धस्स। नमो तस् भगवतो अरहतो सम्मा सम्बुद्धस्स। नमो तस् भगवतो अरहतो सम्मा सम्बुद्धस्स। द्वेमे भिक्खवे पंडिता कतमे द्वे योच अनागतं भारं न वहति योच आगतं भारं वहति इमे को भिक्खवे द्वे पंडिताति। अतिगौरवनीय मंगल हाමුදුරුවන් වහන්සේ ඇතුළු මහා සංඝරත්නයේ අවසරයි සද්ධාවන්ත පින්වත්නි අද මේ විහාරස්ථානයේහි සුපුරුදු පරිදි හැමදෙනාම සවස් භාගයේ එකතු වෙලා බුද්ධ වන්දනාවන් නිම කරලා දැන් තැන්පත්ව සිටින්නේ ටික වෙලාවක් ධර්ම ශ්‍රවණය කරා. අද මේ ධර්ම දේශනාව සඳහා කටයුතු සැලසුමේ කවර ආකාරයෙන්ද කියන බව ගෞරවනීය විහාරාධිපති මංගල හාමුදුරුවන් වහන්සේ පැහැදිලි කරන්නට යෙදුණා. එංගලන්තයේ ධර්ම චාරිකාවක් සඳහා වැඩමවන හැටියට බොහෝ කාලයක ඉඳලා අපිට රුක්මල් ගුණවර්ධන නෝනා මහත්මිය ආරයුම් කරලා තිබුණත් විවිධ කටයුතු නිසා ඒ ගමන ප්‍රමාද වුණා. මේ කාලවකවානුවේ බොහෝ කටයුතු තිබුණත් සති දෙකකට හෝ වැඩම කරන්නට කියලා සියලුම කටයුතු සම්පාදනය කරලා අපට ගමන් පහසුකම් නවාතැන් පහසුකම් ආදී සියල්ලක්ම ගෞරවනීය ස්වාමීන් වහන්සේලා සමගත් කතා බහ කරලා ඒ සියල්ල සම්පාදනය කරලා ලන්ඩන් ප්‍රදේශයේ අවට විහාරස්ථාන ගණනාවකත් නිවෙස්වලත් ධර්මදේශනා සූදානම් කරලා මේ කටයුතු සියල්ල ඒ පින්තුන් විසින් බොහොම ඕනෑකමින් සංවිධානය කළා. ඉතින් අනුව මේ මංගල මහත්මයා සහ නෝනා මහත්මියත් මේ සති දෙකක් මුළුල්ලේ පැකියාව පවා නිවාඩුගෙන අපි සමග ඒ ගමන් පහසුකම් සලස්වමින් විහාරස්ථානයට වැඩම කරවාගෙන ගිහිල්ලා මේ සෑම දිනකට ධර්ම අසන්නට අවස්ථාව සලස්වා දෙමින් මේ ධර්ම දානමය මහ පිංකමට ඒ අය මූලිකත්වයෙන් කටයුතු කළා. ඒ අනුව තමයි සමන් මහත්මයාගේ සම්බන්ධතාවය ඇතිව මේ විහාරස්ථානයේ ගෞරවනීය විහාරාධිපති මාකෝරේ මංගල හාමුදුරන් වහන්සේගේ අවසරය අනුදැනුම ඇතුව අද දවසේ මේ ධර්ම දේශනාව සඳහා කටයුතු යොදාගත්තේ. ඉතින් ඒ සම්බන්ධව මූලික වුණු දායක වුණු සංවිධානය කළ සියලුම දෙනාටත් ගෞරවනීය ස්වාමීන් වහන්සේලාටත් කෘතවේදීව පුණ්‍ය අනුමෝදනා කරමින් ටික වේලාවක් ධර්ම දේශනා කරන්නට සූදානම් වෙන්නේ.
අද පිනතුන්ට දහම් දෙසන්නට අපි මාතෘකා කළේ බුදුරජාණන් වහන්සේ විසින් ඥානවන්තයින් පිළිබඳව, පඬිතයින් පිළිබඳව දේශනා කළ වටිනා සූත්‍ර දේශනාවක් අංගුත්තර නිකායේ දුක නිපාතේහි සඳහන් වෙන සූත්‍ර දේශනාවක්. අංගුත්තර නිකායයි කියන්නේ කරුණු එක බැගින්, දෙක බැගින්, තුන බැගින් ආදි වශයෙන් සංග්‍රහ කරලා තියෙන සූත්‍ර දේශනාවන් එකතු කරලා තියෙන සූත්‍ර පිටකයේ සුවිශේෂ ග්‍රන්ථය. එහි දුක නිපාතය කියන්නේ කරුණු දෙක බැගින් සඳහන් වෙන සූත්‍ර දේශනා අන්තර්ගත කොටස. එහි තථාගතයන් වහන්සේ පඬිතයින්ගේ ගති ලක්ෂණ දක්වලා තියෙන සූත්‍ර දේශනාවක් අපි අද මාතෘකා කළේ. ඥානවන්තයෙක්, පඬිතෙක් හඳුනා ගන්නට විවිධ ගති ලක්ෂණ බුදුරජාණන් වහන්සේ බොහෝ සූත්‍රවල දක්වලා තියෙනවා. මේ සූත්‍රයේ කාරණා දෙකක් බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා. යමෙක් නුවණැත්තෙක් නම්, පඬිතෙක් නම් ඒ තැනැත්තා තුල මෙන්න මේ ගුණාංග දෙක පිහිටිය යුතුයි. මොනවාද මේ ගුණාංග දෙක? වේමේ භික්ඛවේ පණ්ඩිතා, මහණෙනි ලෝකේ ඥානවන්තයෝ දෙදෙනෙක් සිටිනවා. කතමේ දේ කවුද දෙදෙනා? යෝච අනාගතං භාරං නවහති. යම් කිසි කෙනෙක් නොපැමිණි බර නොදරා සිටින්නට සමර්ථ, ඒ තැනැත්තා ලෝකේ ඥානවන්තයෙක්. යෝච ආගතං භාරං වහති. යම් කෙනෙක් පැමිණි බර දරන්නට සමර්ථ, ඒ තැනැත්තා ඥානවන්තයෙක්. ඉමේ කෝ භික්ඛවේ ද්වේ පණ්ඩිතා, මහණෙනි මේ ගති ලක්ෂණ දෙකෙන් යුක්ත වූ අය පඬිතයෝය කියලා, ඥානවන්තයෝය කියලා හඳුන්වනවා. එහෙම නැත්නම් තවත් ක්‍රමයකින් කියනවා නම් ලෝකයේ සිටින සියලුම ඥානවන්තයෝ කොටස් දෙකකට බෙදන්නට පුළුවන්. නොපැමිණි බර නොදරන්නට සමත් අය, පැමිණි බර දරන්නට සමත් අය. එහෙම නැත්නම් යම් ඥානවන්තයෙක් වේ නම් මේ ගති ලක්ෂණ දෙක ඒ ඥානවන්තයින් තුල තිබිය යුතුයි කියන බවයි බුදුරජාණන් වහන්සේ මේ සූත්‍රයෙන් දේශනා කළා. එතනම දැක්වෙන අනෙක් ඊළඟ සූත්‍රයේ තථාගතයන් වහන්සේ මෙහි අනෙක් පැත්ත පැහැදිලි කරනවා. මහණෙනි මේ ලෝකේ නුවණ මද අඥාන පුද්ගලයෝ දෙන්නෙක් ඉන්නවා. කවුද දෙදෙනා? නොපැමිණි බර කරපින්නාගෙන දුක් විඳිනවා නම් ඒ තැනත්තා අඥානේ, පැමිණි බර දරන්නට ඔරොත්තු දෙන්නට තරම් ආත්ම ශක්තියක්, චිත්ත ශක්තියක් නැතිනම් ඒ තැනත්තා අනුවනේ අඥානේ කියලා බුදුහාමුදුරෝ දේශනා කරනවා. දැන් මේ කාරණා දෙකම එකට එකතු කරලා ගත්තාම නොපැමිණි බර නොදරා සිටිනවා නම් පඬිතේ, නොපැමිණි බර දරනවා නම් අඥානේ. යම් කිසි කෙනෙක් පැමිණි බර දරනවා නම් ඒ තැනත්තා පඬිතේ, පැමිණි බර දරන්නට සමත් නැත්නම් ඒ තැනත්තා අඥානේ කියන බවයි මේ සූත්‍ර දෙකම එකතු කළාම බුදුරජාණන් වහන්සේගේ දේශනාව තියෙනවා. දැන් අපිට පැහැදිලි කරගන්න ඕන මෙහිදී පැමිණි බර කියන්නේ මොකක්ද? නොපැමිණි බර කියන්නේ කොහොමද? දැන් මේ කාරණා දෙක මත තමයි අපි ඥානවන්තයෝද අඥානයෝද කියන බව තීරණය කරන්නට වෙන්නේ. මේකෙන් අදහස් කරන්නේ සමාජය දෙකට බෙදන්නට හෝ Tamanට පසුබෑමක්, පසුතැවීමක් ඇති කරන්නට නෙවෙයි. මේ කරුණු දැන හඳුනා ගත්තාම තමයි අපේ ජීවිතේට මුහුණ දෙද්දී ඇත්තටම අපි නොපැමිණි බර දරාගෙන දුක් විඳින අයද, එහෙම නැත්නම් පැමිණි බර දරන්නට බැරිව කරාරින අයද, මේ දුබලකම් අපි ළඟ තියනවද? තියෙනවා නම් ඒ දුර්වලකම් අපි සකස් කරගෙන ඥානවන්තයින් හැටියට ජීවිතයට මුහුණ දෙන්නේ කොහොමද කියලා අපිට ඉගෙන ගන්න, පුහුණු කරන්නට පුළුවන් වෙන්නේ. අන්නේ අවබෝධය ඇති කරන්නටයි අපි මේ කරුණ පිළිබඳව කතා කරන්නේ. අහවලා ළඟ නම් මේ දුර්වලකම තියෙනවා, ඔය වගේම තමයි, ඔය කියන විදිහම තමයි අපේ නෝනට මේ බණ ටික අහන්න ලැබුණා නම් හොඳටම හොඳයි, අපේ මහත්තයාට අහන්න ලැබුණා නම් හොඳයි, අපේ පුතාට නම් අපූර්ව බණ ටික කියලා එහෙම හිතන්න නෙමෙයි. මේ කියන කාරණා තමන්ගේ ජීවිතයත් එක්ක සම්බන්ධ කරගෙන අපි ළඟ මේ දුර්වලකම් කොටෙක් තියනවාද, ඒවා අපි සකස් කරගන්නේ කොහොමද කියලා යලි යලි ප්‍රත්‍යවේක්ෂාවක යෙදෙන්නටයි අපි මේ දහම් කරුණු ගැන කතා කරන්නේ. ඔබට පමණක් නෙමෙයි, මටත් එක්ක. එතකොට මෙහිදී බුදුරජාණන් වහන්සේ කාරණා දෙකක් පැහැදිලි කරනවා. නොපැමිණි බර සහ පැමිණි බර. මොකක්ද නොපැමිණි බර කියලා කියන්නේ? න ආගතං, ආගත කියලා කියනවා පැමිණි.
න ආගත කියනවා නොපැමිණි. ඒක සංදි වුණාම අනාගත. අපි ඉදිරියට ඇති කාලය. ඒ වගේ මෙතන අනාගත භාර කියන්නේ තාම ආවේ නැති බර. තාම මේවා සිද්ධ වෙලා නැහැ. නමුත් අපි උපකල්පනය කරන එහෙම වේවි කියලා. හෙට මෙහෙම වෙයි. ලබන අවුරුද්දේ මෙහෙම වෙයි. ඊළඟ ආත්මේ මෙහෙම වෙයි කියලා දැම්ම තියා සිදු නොවුණු දේවල් පිළිබඳව කල්පනා කරමින් ඒ බර කරට අරගෙන අපි දැම්ම තියා දුක් විඳිනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඒක අනුවණකම. දැන් වරදවා ගන්නට එපා. මේකෙන් අදහස් කරන්නේ හෙට දවස ගැන සැලසුම් කරන්නට එපා කියන එක නෙමෙයි. එහෙම සැලසුමක් නැතුව අපිට ජීවත් වෙන්න පුළුවන් කමක් නැහැ. ඥානවන්තයෙක් නම් ජීවිතේ හැම දෙයක් ගැනම සැලසුම් කරන්නට ඕන. අද දවසේ ඉඳලම හෙට දවස ගැන සැලසුම් කරන්න ඕන. මේ සතියේ ඉඳලම ලබන සතිය පිළිබඳව සැලසුම් කරන්න ඕන. මේ මාසයේ ඉඳලා ඊළඟ මාසෙ සැලසුම් කරන්න ඕන. මේ අවුරුද්දේ ඉඳලා ඊළඟ අවුරුද්ද සැලසුම් කරන්න ඕන. මේ භවයේ ඉඳලා ඊළඟ භවයේ සැලසුම් කරන්න ඕන නිවන් දකින්න තෙක්. බෞද්ධයෙක් නම් ආත්ම භාවයක් දෙකක් නෙමේ සමහරට කල්ප ගානක් සැලසුම් කරන්නට වෙනවා. ඇයි? තමන් සම්මා සම්බුද්ධත්වයෙන් නිවන් දකින්න ප්‍රාර්ථනා කරනවා නම් අඩුම තරමේ සාරාංශක කල්පලක්ෂයක්වත් භව ගමන සැලසුම් කරන්නට වෙනවා. එම සැලස්මක් නැතුව ඔය එන්නේ හැටියට බලා ගන්න බැරියයි කියලා එහෙම බුදු වෙන්න පුළුවන්ද? එහෙම බෑ. කොතෙක් පාරමී සම්පූර්ණ වෙලා තියෙනවද? තව කොතෙක් පූර්ණ කරන්නට තියෙනවද? මේ ජීවිතේ පුහුණු කළ හැකි පාරමිතා මොනවද? තව ඉතිරි කොටස මොනවද කියලා ප්‍රත්‍යක්ෂ කරමින් සැලසුම් කරමින් අඩුම තරමින් සාරාංශක කල්පලක්ෂයක්වත් විවරණ ගත්ත තැන ඉඳලා සැලසුම් කරන්න ඕනේ. පසේ බුද්ධත්වයේ ප්‍රාර්ථනා කරනවා අඩුම තරමින් කල්ප දෙකක්වත් අසංඛ්‍ය කල්ප ලක්ෂ දෙකක්වත් සැලසුම් කරන්නට ඕන. මහා ශ්‍රාවක පදවියක් ප්‍රාර්ථනා කරනවා අවම වශයෙන් කල්ප ලක්ෂයක්වත් සැලසුම් කරන්නට ඕන. අවශේෂ ශ්‍රාවකයෙක් හැටියට රහත් වෙනවා නම් කල්ප ලක්ෂයකට අඩු ප්‍රමාණයෙන් යම් කාලවකවානුවක් සැලසුම් කරගෙන පාරමිතා පුහුණු කරන්නට ඕන. මේකෙන් අදහස් කරන්නේ අද ඉඳන් ඉස්සරහට කල්ප ලක්ෂයක් කියන එක නෙමෙයි. සමහරට ඒ කල්ප ලක්ෂයේ අවසාන ආත්මෙ වෙන්නත් පුළුවන් අපි ඉන්නේ. දැන් අපි ඉන්නේ කොතනද? තව කොතෙක් යන්න තියනවද? ඒ ආපු කොටස කොච්චරද? ඉදිරියට යා යුතු මඟ කොතෙක්ද? ඒ මඟ සැලසුම් කරගන්නේ කොහොමද කියලා හඳුනා ගන්නත් නම් අපි හොඳට තමන්ගේ මනස පිළිබඳව, තමන්ගේ ක්‍රියාපටිපාටි පිළිබඳව ප්‍රත්‍යක්ෂා කරලා පැහැදිලි සැලස්මක් හදා ගන්න ඕනේ යම් පරමාර්ථයක් ජය ගන්නට. මේක නිවන් දකින්නට විතරක් නෙමෙයි ඕනම ලෞකික ජීවිතයේ යමක් සාර්ථක කරගන්නට අපි අනිවාර්යෙන් සැලස්මක් ඇතුව වැඩ කරන්නට පුරුදු වෙන්නට ඕන. නිවන් ගමනත් ඒ ආකාරයමයි. එතකොට ඥානවන්තයෝ හැම විටම හැමදේම සැලසුම් සහගතව ක්‍රියාත්මක කරනවා. හැබැයි භුක්ති විඳින්න නැතුව නොපැමිණි දේවල් කරපින්නගෙන වෙහෙසටපත් වෙලා හෙම්බත් වෙන්නේ නැතුව. එතකොට ජීවිතේ සැලසුම් කරනවා කියන එකේ සහ නොපැමිණි බර කරපින්න ගන්නවා කියන දෙකේ වෙනස මොකක්ද? දැන් අපි කියනවා අනාගතය ගැන සැලසුම් කරන්න ඕනේ, ඊළඟ අවුරුද්ද ගැන, ඊළඟ භවය ගැන සැලසුම් කරන්නට ඕනේ කියලා. අනික් අතට කියනවා නොපැමිණි දේවල් පිළිබඳව කරදර වෙන්න එපා කියලා. කොහොමද අපි මේ දෙක තෝරගන්නේ? වෙනතුනේ නොපැමිණි කාරණය සැලසුම් කරනවා කියන එක නොපැමිණි දේ භුක්ති විඳලා දුක් විඳිනවා කියන එක බර කරපින්නා ගන්නවා කියන එක තවත් කාරණයක්. මේක තෝරගන්නට සරල උදාහරණයක් කිව්වොත් අපි හිතමු දරුවෙකුට පාසලෙන් කියනවා ලබන මාසේ විභාගය. ලබන මාසේ විභාගය කියලා කිව්වන් පස්සේ ඥානවන්තව සැලසුම් සහගතව වැඩක් කරන දරුවෝ එදා ඉඳලා කල්පනා කරනවා තව දවස් 30යි තියෙන්නේ විභාගෙට. මගේ මොන විෂයන්ටද මම දක්ෂ, මොන විෂයන්ටද මම දුර්වල. ඒ වගේම කොච්චර පාඩම් කරලා නිම වෙලා තියෙනවද, තව කොච්චර පාඩම් කරන්න තියෙනවද? මේ දවස් 30 ඇතුළත කොහොමද අර පාඩම් කරපු නැති ඒවා පොත් කියවලා හරියට දැනුම ලබා ගන්න. ඉගෙනගෙන මතක තියාගෙන තියෙන ඒවා පරණ ප්‍රශ්න පත්‍ර බලලා කොහොමද උත්තර ගොනු කරන්නට සැලසුම් කරගන්නේ. මම දක්ෂ විෂයන් ටිකක් පැත්තකින් තියලා හරිය මම අදක්ෂ විෂයන් පිළිබඳව දක්ෂතාවයේ මේ දවස් 30 ඇතුළත කොහොමද මම ගොඩනගා ගන්නේ.
මෙන්න මේ විදිහට ඒ දරුවා ඥානවන්ත විදිහට මෙතන ඉඳලා ඒ දවස් 30 කොහොමද විභාගයෙන් වැඩි ලකුණු ප්‍රමාණයක් ගන්නට උසස් සාමර්ථ්‍යයක් ලබන්නට කටයුතු කරන්න කියලා සැලසුම් කරනවා. හැබැයි එහෙම සැලැස්මක් නැති කෙනා කල්පනා කරන්නේ අපොයි ලබන මාසේ විභාගෙලු කොහොම ලියන්නද මන්ද? සමහර පාඩම් තාම කරලත් නැහැ. පාඩම් කරපුවා දැන් මතකත් නැහැ. සමහර විෂයන්ට මම කොහොමවත් දක්ෂ නැහැ. මේ සැරේ නම් අනිවාර්යෙන් විභාගේ ෆේල් වෙයි. ෆේල් වුණොත් නම් ගෙදර ඉන්න හම්බ වෙන්නේ නැහැ. අම්මා තාත්තා මොනවා කියයිද දන්නේ නැහැ. යාළුවන්ට මුණ දෙන්න විදිහකුත් නැහැ. ඒතනත්ත කල්පනා කරන්නේ එහෙමයි. එහෙම කල්පනා කරන්න මොකද වෙන්නේ? මානසික ආතතිය වැඩි වෙනවා. ආතතිය වැඩි වෙච්ච ගමන් පාඩම් කරලා තියෙන ඒවා අමතක වෙනවා. පාඩම් කරන්න හැදුවට එක පිටුවක් පෙරලගෙන උඩ ඉඳන් යටට 10 වරක් කියුවත් ඒකේ තියෙන කාරණා ඔළුවට එන්නේ නැහැ. එකම වාක්‍ය කියවනවා, ඒක ඔළුවේ රැඳෙන්නේ නැහැ. අවසානයේ විභාගේ කිට්ටු වෙන මොකද වෙන්නේ? පාඩම් කරපුවත් මතක නැහැ, අලුත් ඒවා මතක හිටින්නෙත් නැහැ. අමතර මානසිකව පමණක් නෙවෙයි කායිකවත් එතනත්ත රෝගී වෙනවා. එහෙම දරුවෝ අපි දකිනවා විභාග ලං වෙන්න ගතින් සිතින් රෝගී වෙලා විභාග ශාලාව පෙනි කලන්ත හැදිලා ඇදගෙන වැටෙනවා. ඒ මොකක්ද? ඒ තවම ලියපු නැති විභාගයේ ප්‍රතිඵල භුක්ති විඳලා. එතකොට ඒක තමයි නොපැමිණි බර කරපින්න ගන්නවා කියන්නේ. එතකොට නොපැමිණි කාරණේ සැලසුම් කරන්නේ අර මුලින් කිව්ව දරුවා වගේ. ඒකට මුහුණ දෙන්නට අවශ්‍ය ජවය බලය තමන් සැලසුම් සහගතව ගොඩනගා ගන්න. නමුත් සමහර දරුවෝ අර විදිහට සැලස්මක් නැතුව නුවණින් කල්පනා කරන්නේ නැතුව හැඟීම් වලට වහල් වෙලා තමන්ට කල හැකි දේ අතපල්ලෙහිලා ගන්න. ඒ නිසා සැලසුම් කිරීම එකක්, නොපැමිණි බර භුක්ති විඳීම තවත් එකක්. දැන් මෙහෙම කියනකොට පින්නතුන්ට හිතේ ඇත්ත තමයි අපේ දරුවෝත් ඔහොම කරනවානේ. දරුවෝ විතරක් නෙමෙයි අපිත් එහෙම කරනවා. අපි විභාගෙ ලියන්න නැති නිසා විභාගෙදි කොහොමද කියලා හිතා ගන්න බෑ. අනිත් වැඩවලදී වැඩිහිටියෝ ගිහි පැවිදි දෙපක්ෂයේම ස්ත්‍රී පුරුෂ දෙපක්ෂයේම ඔය විදිහටම සමහර විට අනුවන විදිහට කටයුතු කරන හැටි තමන්ගේම ජීවිතය අපස්සට හැරලා බැලුවොත් තමන්ට හඳුනා ගන්නට පුළුවන්. ඒ නිසා අපි ටිකක් කල්පනා කරලා බලන්නට ඕනේ නොපැමිණි දේවල් පිළිබඳව අපි භුක්ති විඳලා මනස වෙහෙසටපත් කරන එක අවශ්‍ය දෙයක් නෙවෙයි. හැබැයි සැලසුම් සහගතව කටයුතු කරන්නට අපි පුහුණු වෙන්න ඕනේ. සමහර වෙලාවට ඇතැම් අය අපිට මුණ ගැහෙනවා අනේ හාමුදුරනේ මම මැරෙන්න නම් බය නැහැ. හැබැයි දුක් විඳින්න වෙයිද දන්නේ. නිින්දෙන්ම මැරෙනවා නම් හොඳයි. heart attack එකක් හැදිලා එකපාරටම හොස් ගාලා යනවා නම් හොඳයි. දුක් විඳින්න නම් බෑ. හැබැයි මැරෙන්න බය නැහැ. දැන් මේ මොනවද කියන්නේ? දැන්ම ඉඳලා මරණාසන්න මොහොතේ දුක් විඳින්න වෙයිද කියලා දැන්ම ප්‍රශ්නයක් හදාගන්න. ඉතින් හිතාගෙන ඉන්න හැටියටම නිින්දෙම මිය ගියොත් හොඳයි. එහෙම නොවුනොත් මොකද කරන්නේ? කරන්න දෙයක් නැහැ, විකල්පයක් නැහැ, ඒකට සැලසුමක් නැහැ. අනේ වයසට යනකොට මම ඔත්පල වෙයිද දන්නේ නැහැ. මට සලකන්න කෙනෙක් ඉඳීද දන්නේ නැහැ. මේවා ගැන දැම්ම තියා කරදර වෙනවා. පින්නතුනේ ඒව ගැන ඇත්තටම අපි දැම්ම තියා හිතන්නට ඕනේ. හිතලා දේවල් සැලසුම් කරගන්නවා ඇරෙන්නට දුක් විඳයි කියලා මොකද්ද අපිට කරන්න පුළුවන්? සැලසුම් කරගන්න තැනත්තා ජීවිතේ වය වෘද්ධ වෙනකොට ඔත්පල වෙයි කියලා හිතනවා නම් දැම්ම තියා ටිකක් ව්‍යායාම එහෙම වැඩිපුර කරන්න. ඔත්පල වෙනවා කියලා කියන්නේ ජීවය රැඳෙන්නට කර්ම ශක්තිය ආයු කාලය තියෙනවා. හැබැයි ක්‍රියාත්මක වෙන්නට බෑ. ඒ මොකක් නිසාද වෙන්නේ? ව්‍යායාම අඩු වෙනකොට පුද්ගලයා රෝගී වෙලා උත්පල වෙන්නට පුළුවන්. එහෙම වෙයි කියලා Tamanට දැනම තියා හිතෙනවා නම් බය වෙලා හරියන්නේ නැහැ. හොඳට ටිකක් වැඩිපුර ව්‍යායාම කරලා කය සක්‍රිය කරගන්න. ඒ පැත්ත අවම කරන්න පුළුවන් උපරිමේ කරන්න. ආහාර පාන වලින් ටිකක් පරිස්සම් වෙන්න. ඒතකොට සමහර කියන්නේ අපි නම් ඔය ඉතින් ඔය තොර බෙර ඉන්නේ නැහනේ. ඔය අහුවෙච්ච දෙයක් කාලා තියෙන හැටියකට ජීවත් වෙන. මෙහෙම කියන අය වැඩි හරියක් හොයලා බලන්න කෑදරකම නිසා එහෙම කියන්නේ. එහෙම නැතුව ඔය ලැබිච්ච දෙයක් කාලා ඉන්නවා කියන මේ අල්පේච්ඡතාවය නිසා නෙමෙයි. ඒ කියන්නේ එච්චර හැඟීම් පාලනය කරගන්න සූදානමක් නැහැ. ඔය මොකක් වුණත් කවන්න මැරෙන දවසක මැරෙන්න නැත. එහෙම හිතුවා වුණාට මැරෙන්න ආසන්න වෙනකොට තමයි
අර්බුදය මතුවෙන්නේ. ඒ නිසා Tamanට හැඟෙනවා Taman රෝගී වෙයි කියලා, ඔත්පල වෙයි කියලා දැන් ඉඳන් සැලසුමක් හදාගන්න එක හොඳයි. හැබැයි ඒ ගැන හිතලා දුක් වුණා කියලා තේරුමක් නැහැ. අපි හිතන විදිහට හැම දෙයක්ම වෙන්නේ නැහැ. නමුත් අවසානයේ අපි කරගන්නේ මොකද්ද? අනේ මම දුක් විඳලා නම් මැරෙන්න එපා. නිින්දෙන්ම මැරෙනවා නම් හොඳයි. heart attack එකක් හැදිලා මැරෙනවා නම් හොඳයි කියලා අපි රාමුවක් හදාගෙන ඒක අස්සේ හිර වෙච්ච ගමන් මොකද වෙන්නේ? එසේ නොවේයි කියලා හිතෙන හැම මොහොතකම අපි මනසින් පීඩාවටපත් වෙනවා. මේ මෑතකදී එක අම්මා කෙනෙක් මට මුණ ගැහුණා. අපේ පන්සලේ දායකාවක් පන්සලට ඇවිල්ලා එයාම අඬනවා. මම එහෙම ඇයි අම්මා අඬන්නේ? හාමුදුරනේ මට බයයි මැරිලා අපායයි කියලා. මම ඇහුවා අපාය යන මොකක් හරි අපරාධයක් කරලා තියෙද? නෑ එහෙම නම් එකක් කරලා නෑ. ඉතින් ඔය ඉඩ කඩන් ගැන නම් ටිකක් තෘෂ්ණාවෙන් දරුවොත් එක්කලා ගැටි හිටියා. දැන් නම් ඉතින් ඒවත් ඒගොල්ලන්ට බාර දීලා නිදහස් වෙලා ඉන්නේ. දැන් මගේ හිත නිදහස්. ඉතින් මම වෙනම් බය වෙන්නේ මොකද? නමුත් මට බයයි. දැන් මේ මොකද්ද? මේක තමයි නොපැමිණි බර භුක්ති විඳිනවා කියන්නේ. එතකොට අපිට අපි හැම කෙනෙක්ම වයස්ගත වෙලා හරි කවර මොහොතක හරි මැරෙන්න පුළුවන්. ඉතින් මැරෙනවා කියලා දන්නවා නම් තාම රහත් වෙලා නැති බව දන්නවා නම් ඊළඟ භවයේ සැලසුම් කරගන්නට ඕන. මේක පිටුතුනේ මේ භවකාරී ප්‍රාර්ථනා කරනකොට පින්කමක් කරලා ප්‍රාර්ථනා කරා. දැන් මට තිබිච්ච ප්‍රශ්නේ තමයි මම පින්කම් කරලා ප්‍රාර්ථනා කළා ඇයි මගේ පැතුම ඊට නොවෙන්නේ? මේ අරුබුදේ පැටලි මම සෑහෙන කාලයක් මේ ප්‍රශ්නේ විසඳ ගන්න බැරුව හිටියා. නමුත් ඒ කාලේ මං ඇති වෙන්න පැය 24ම දුක් විඳා. ප්‍රශ්න අරුබුද වලට මුල දුන්නා. අවසානයේ කලක් මේ දහමත් එක්කලා මුසු වෙලා කටයුතු කරද්දී ප්‍රතිවේක්ෂා කරද්දී තමයි දැනුනේ මොකක්ද එහෙම දුක් විඳින්න හේතුව අර මගේ ප්‍රාර්ථනාවමයි. ඇයි? දැන් මේ ප්‍රාර්ථනාව කියලා මං හදාගෙන තියෙන්නේ මොකද්ද? රාමුවක් හදාගෙන තියෙනවා. ලෝකේ අෂ්ටලෝක ධර්ම තියෙනවා. ලාභ, අලාභ, යස, ආයස, නිന്ദා, ප්‍රශංසා, සැප, දුක. 8ක් තියෙනවා. ඔය 8න් 4ක් අපි කැමති ඒවා. ලාභ, යස, ප්‍රශංසා, සැප. 4ක් අපි අකමැති ඒවා. අලාභ, ආයස, නිന്ദා, දුක. දැන් මම මේ ප්‍රාර්ථනා කරන්නේ මොකද්ද? මට 4ක් විතරක් ලැබේවා, ඉතුරු 4 එපා. ලෝකෙන් භාගයක් විතරක් මට ලැබේවා, ඉතුරු භාගෙ නම් එපා. ඉතින් ප්‍රාර්ථනා කරනකොට දුක් විඳින වෙන මොකද්ද කරන්නේ? මට කාසියේ මේ පැත්ත විතරයි ඕන. එහා පැත්ත නම් එපා. ඒ පැත්තේ ඉන්න මම අකමැතිම මිනිසෙක්ගේ මූණ තියෙන්නේ. ඒ නිසා ඒ පැත්ත මට එපා. කාසියේ මේ පැත්ත විතරයි ඕන කියලා යමෙක් හිතෙනවා නම් ඒ මනුස්සයා දුක් විඳින වෙන මොකද්ද කරන්නේ? ඔය විදිහට පින්නතුනේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන ප්‍රාර්ථනාවෙන් පමණක් හැම දෙයක්ම ලබන්නට බෑ. උපන්නා වූ පුද්ගලයා අනේ මම ලෙඩ වෙන්නට නම් එපා, මම මැරෙන්න නම් එපා, මම වයසට යන්න නම් එපා, මට පාඩු වෙන්නට නම් එපා, අසත්පුරුෂයෝත් එක්කලා ඇසුරට ලැබෙන්නට නම් එපා, සත්පුරුෂයෝ හිතවත් අය මගෙන් වෙන් වෙන්නට නම් එපා, බලාපොරොත්තු කඩ වෙන්නට නම් එපා. මේවා ප්‍රාර්ථනා කළා කියලා පමණක් තේරුමක් නැහැ. ඒක ලෝක ධර්මතාවය. ඒ ලෝක ධර්මතාවයෙන් හැටියට අපි කාටත් ඒවට මුහුණ දෙන්නට සිද්ධ වෙනවා. නමුත් අපි හිතනවා නම් මට මේ කොටස විතරයි ඕනේ අනෙක් කොටස එපා කියලා සදාකාලිකව අපි දුක් විඳිනවා. ඇයි? ලෝකයේ සියලුම සංස්කාර ධර්මයන් අන්ත දෙකකින් යුක්තයි. සැප ඇති තැනම අනිත් පැත්තේ දුක. ආලෝකය ඇති තැනම අනිත් පැත්තේ අඳුර. අපි හොඳ කියන තැනම අනිත් පැත්තේ නරක. අපි උස කියන තැනම අනිත් පැත්තේ මිටි. ඇයි? ඒ අනිත් පැත්ත නැතිනම් අපි අර කියන දේ අර්ථවත් වෙන්නේ නැහැ. ආලෝකයේ අර්ථවත් වෙන්නේ කොහොමද? අඳුර නැත්තම්. අඳුර නැත්තම් ආලෝකය කියලා දෙයක් අපිට පණවන්නට විදිහක් නැහැ. දුක නැත්තම් සැප කියලා දෙයක් ලෝකේ පණවන්නට විදිහක් නැහැ. මිටි නැත්තම් උස කියලා දෙයක් ලෝකේ පණවන්නට විදිහක් නැහැ. නරක නැත්තම් හොඳ කියලා දෙයක් පණවන්නට විදිහක් නැහැ. මේ ලෝකේ හැම සංස්කාර ධර්මයක්ම ඔය අන්ත දෙකෙන් යුක්තයි. ඒ නිසා ඒකාන්තයක් විතරක් අපි අල්ලගෙන අනික් කෙලවර නම් මට එපා කියලා ප්‍රතික්ෂේප කරනවා නම් ඒක දුක් විඳින්නට හේතුවක් විනා අවබෝධය ලබන්නට මඟක් නෙවෙයි පිටතනේ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ ප්‍රථම ධර්ම දේශනාවේදීම දේශනා කරනවා ද්වේමේ භික්ඛවේ අන්තා පබ්බජිතේන දසේවිතබ්බ. මහන්නේ ලෝකේ අන්ත දෙකක් තියෙනවා. නිවන අපේක්ෂා කරගෙන ගුණ දහම් වර්ණ තැනැත්තා විසින් සේවනය නොකළ යුතුයි.
ඒ එක්කන්තයක් අල්ලනකොට ඒකෙම සාපේක්ෂව අනෙක් අන්තය ඒත් එක්කලා හැදෙනවා. ඒ නිසා සංස්කාර ධර්ම වල ස්වභාවය ඒකයි. ඒ නිසා අරහත්ත්වයටපත් වෙනකොට පුඤ්ඤ පාප පහිනාස පින්පව් දෙකම වීසි කරන්නට වෙනවා. දැනට අපිට එහෙම කරන්න බෑ. දැනට අපිට කරන්න වෙන්නේ පුළුවන් තරම් පව් අඩු කර කර කුසල් වැඩි දියුණු කර කර යන්න වෙනවා. හැබැයි මේ දෙක විතරක් කළා කියලා හරියන්නේ නැහැ. සබ්බ පාපස් අකරණ කුසල සුපසම්පද එතනින් නැවතුනේ නැහැනේ. සචිත්ත පරියෝදපන සිත පිරිසුදු කරගන්න. සිත පිරිසුදු කරලා උපරිම පිරිසුදු කරනකොට අර පාප කුසල කියලා හඳුන්වපුවත් ඒවත් වීති කරන්න වෙපාන්ති. එහෙම නැතිව එකක් හරි අල්ලගෙන ඉන්නවා නම් එතන ඉතින් පැවැත්ම තියෙනවා. පැවැත්ම තියෙන තැන අනිවාර්යෙන් දුක් දුම්නස් තියෙනවා. ඉතින් ඒ නිසා දැනට අපිට එකපාරට සියල්ල අතහරින්නට බෑ. ඒ අතහරින්න මගට අපි පුහුණු වෙනකොට අනුක්‍රමයෙන් අපිට මේ ස්වභාවය තේරුම් අරගෙන අදුතරමින් අපිට මමත්වයේ 100% නැති කරන්න බැරි නම් මෙහෙම රෝගයක් මගේ ළඟ තියෙනවා කියලාවත් දැනගෙන කටයුතු කළොත් පාලනය කරගන්නට පුළුවන්. දියවැඩියාව 100%ක්ම සුව කරන්න බැරි නම් මට දියවැඩියාව තියෙනවා කියලා හඳුනාගත්තු කෙනාට ආහාර පාන වලින් ඉරියව් පැවැත්වීමෙන් කායික ව්‍යායාම වල යන්තම් මේක මැරෙන්නේ නැතුව නඩත්තු කරගෙන ආයතතා ඇදගෙන යන්න පුළුවන්. හැබැයි ඒක තේරුම් ගත්තු නැති මිනිස්සයා අපත්‍ය දේවල් අරගෙන ඒකෙන්ම විනාශ වෙනවා. ඒ වගේ අපිට එකපාරට මමත්වේ නැති කරන්න බැරි වෙන්න පුළුවන්. අපිට එකපාරටම තෘෂ්ණාව දුරු කරන්න බැරි වෙන්න පුළුවන්. අපිට එකපාරටම අවිද්‍යාව දුරු කරන්න බැරි වෙන්න පුළුවන්. හැබැයි එහෙම දුබලකමක් අපේ ළඟ තියෙනවා කියලා තේරුම් ගත්තොත් එතන ඉඳන් ටිකෙන් ටික අපිට පුළුවන් ඒක අවම කරන්නට වෑයම් කරන්න. එහෙම නොපෙනෙන තාක්කල් නොදැනෙන තාක්කල් ඒ අන්ධ භාවයෙන්ම ගිලිලා අපි දුක් විඳිනවා. ඒ කාලේ මම කළේ එහෙම දෙයක්. ඒ මගේ හැඟීම් වලට අනුව මගේ රුචි අරුචිකම් වලට අනුව රාමුවක් හදාගත්තා. ඒ රාමුව හදාගත්තු දවසේ ඉඳලා දුක් විඳිනවා. ඇයි? වෙනද දුක් විඳින්නේ ප්‍රශ්නයක් ආවම විතරයි. දැන් මේ ප්‍රාර්ථනාව කරන්න පටන් ගත්තට පස්සේ ඊළඟ සතියේ ප්‍රශ්නයක් වෙයිද දන්නේ නැහැ. අනේ එහෙම නොවෙනවා නම් හොඳයි. මේ සතියේ ඉඳලම දුක් විඳිනවා. ඊළඟ අවුරුද්දේ අනේ එහෙම නොවෙනවා නම් හොඳයි. සමහරට ඊළඟ අවුරුද්ද වෙනකොට ප්‍රශ්නයක් ඇති වෙලා නැහැ. ඒක ලෙහිලා ගිහිල්ලා ඉඳීම. හැබැයි මම අවුරුද්දක් දුක් විඳලා. එතකොට දැන් අවුරුද්දකට එක ප්‍රශ්නේ දෙන්නේ. ඉතින් ඔහොම 10ක් 15ක් ආවම මුළු 365 දවසේම හැම තත්තරයකම මම දුක් විඳලා. මේක තේරුණාට පස්සේ මට කල්පනා වුණා මොන තරම් අඥාන විදිහටද අපි කල්පනා කරන්නේ ජීවිතය ගැන ලෝකය ගැන. මොන තරම් ලාමක විදිහටද අපි නිකන් රුචි අරුචිකම් වලට වහල් වෙලා හැඟීම් වලට වහල් වෙලා රාමු ගහගෙන කොටු කරගෙන අපි නිකන් දුක් විඳින්නේ. පිනතුනේ අපි කාටත් ප්‍රශ්න අර්බුද දුක වේදනාව ඔය මූලයේ තුලින්මයි ඇති වෙන්නේ. දැන් සමහර වෙලාවට මිනිස්සු කියනවා අනේ හාමුදුරුවෝ නම් වාසනාවන්ත ඔබ වහන්සේ මහාන වෙලා ඉතින් ඔබ වහන්සේලාට මොන දුකක්ද දාන ටිකක් ළඟට හම්බ වෙනවා පිළිකරත් හම්බ වෙනවා වාහනෙන් ගෙනින් බස්සනවා ඔබ වහන්සේලා නම් ඉතින් ජයග්‍රහණය කළා. අපි තමයි ඉතින් මේ පැටළුනේ. දැන් ඉතින් මොනවා කරන්නද? ලෙහා ගන්නත් බෑ. ගිහිගේ කියන්නේ ගිනි ගියක් වගේ ප්‍රශ්න ගොඩක්. අපි තමයි දුක් විඳින්නේ. මෙහෙම කියනවා මිනිස්සු. ඉස්සර මිනිස්සු නම් හරිය සහැල්ලුවෙන් ජීවත් වුණා. ඉස්සර ලෝකෙ මෙච්චර සංකීර්ණ නැහැ. අද තමයි සංකීර්ණ. ඒ නිසා ඉස්සර මිනිස්සුන්ට මෙච්චර ප්‍රශ්න නැහැ. අද අපිට තමයි ප්‍රශ්න වැඩි. මෙහෙම කියනවා මිනිස්සු. නමුත් ධර්මානුකූලව කල්පනා කරලා බැලුවොත් ගිහියට තියෙන ප්‍රශ්න දෙකයි, පැවිද්දට තියෙන ප්‍රශ්න දෙකයි. අතීතේ සහැල්ලු ජීවිත ගත කරන මිනිස්සුන්ට තිබුණේ ඒ ප්‍රශ්න දෙකමයි. අද සංකීර්ණ ජීවිත ගත කරන මිනිස්සුන්ට තියෙන ඒ ප්‍රශ්න දෙකමයි. මොකක්ද ප්‍රශ්න දෙක? මම කැමති විදිහට දේවල් සිදු නොවේදෝ කියන ප්‍රශ්නේ සහ මම අකමැති දේවල් සිදු වේදෝ කියන ප්‍රශ්නේ. ඔයිට වඩා ප්‍රශ්න තියෙනවා. ඔය දෙකෙන් තමයි හැම තිස්සෙම හැම තත්පරයකම අපි දුක් විඳින්නේ. මම අකමැති දෙයක් වෙයිද කියලා හිතනකොට තැති ගන්නවා. මම කැමති දේවල් නොවේයිද? එතකොට තැති ගන්නවා. මේ ප්‍රශ්න දෙකම හටගන්නේ එක් මූලයකින්. ඒ මොකක්ද? මට ඕන විදිහට දේවල් විය යුතුයි. අපි බණ දහම් වලින් 100,000 අහනවා මට ඕන විදිහට දේවල් සිදු වෙන්නේ නැහැ. ලෝකය අනාත්මයි. හේතු ප්‍රත්‍යයන්ට අනුවයි දේවල් සිද්ධ වෙන්නේ. මගේ රුචි අරුචිකම් වලට අනුව නෙමෙයි. මේක 100,000 අපි අහනවා. අනිත් අයට කියලා දෙනවා. හැබැයි ජීවිතය පිළිබඳව කල්පනා කරනකොට අපි හැම විටම හිතනවා මම කැමති විදිහට දේවල් වෙන්න ඕන. එහෙම වෙනවා නම් තමයි හොඳ. මේ සංකල්පය තුල හිර වෙන තාක්කල් අපි හැමදාම දුක් විඳිනවා. ප්‍රශ්නවල අර්බුදවල පැටලෙනවා.
අපි නොපැමිණි බර කරපින්නා ගන්නවා. නොපැමිණි දේවල් වලින් අපි වෙහෙසටපත් වෙනවා, දුක් විඳිනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ජීවිතේ Tamante යමක් වෙනස් කරගන්න ඕන නම් සරස්මක් හදාගත්තට වරදක් නැහැ. චතුරාර්ය සත්‍ය කියන්නේ එහෙම සරස්මක්නේ. දුක, ඒ දුකට හේතු මොනවද? වෙනස් කරන්නේ කොහොමද? වෙනස් කරන්න මොකද්ද කරන්න ඕනේ? ඉතින් ප්‍රශ්න निराකරණය කරගන්න මේ ක්‍රමය භාවිතා කිරීම වරදක් නෙමෙයි. ඒක ආරණ වහන්සේලා විසින් පවා ප්‍රශංසා කරන ලද වටිනා වැඩපිළිවෙලක්. දුක් අඩු කරගන්නට ක්‍රියාත්මක කිරීම. ඒක වැරද්දක් නෑ. හැබැයි නොපැමිණි දුක් ගැන දැනුමතිය මනසින් මවමව මුක්ති විඳීම නම් වැදගත් දෙයක් නෙමෙයි. ඒක නිකන් තමන්ගේ රුචි අරුචිකම් වලට වහල් වෙලා, හැඟීම් වලට වහල් වෙලා නිකන් අසහනයටපත් වීමක් පමණයි. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා නොපැමිණි බර මුක්ති නොවිඳ ඉන්නට පුළුවන් නම් එතනත්ත ඥානවන්තේ. ඒ වගේම නොපැමිණි දේවල් කල්පින්නාගෙන විඳවනවා නම් එතනත්ත ඉතින් අඥානයි කියලා කියන්නට වෙන්නේ. ඊළඟට දෙවෙනි කාරණේ තමයි පැමිණි බර දරන්නට අපි ශක්තිමත් වෙනවා. මොකද්ද පැමිණි බර කියන්නේ? අපි කැමති වුණත් අකමැති වුණත් සමහර දේවල් වලට අපිට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. වයසට යන්න අපි කැමති නැහැනේ කවුරුවත්. හැබැයි ඉතින් අපි වයසට යනවා. ඉර පායලා ඉර බහැලා යනකොට එක දවසකින් අපි කවුරුත් වයසට ගිහිල්ලා ඒකට ඉතින් අපේ කැමැත්ත අකමැත්ත බලපාන්නේ නැහැ. ඒ වගේ දවස් 7ක් ගත වෙනකොට සතියකින් වයසට ගිහිල්ලා. ඒ වගේ දවස් 30ක් ගත වෙනකොට මාසෙකින් වයසට ගිහිල්ලා. ඒ වගේ 365ක් ගත වෙනකොට අපි අවුරුද්දකින් වයසට ගිහිල්ලා. අපේ රුචි අරුචික මේකට අවශ්‍යතාවයක් නැහැ. එහෙමනම් කැමති වුණත් අකමැති වුණත් වයසට යනවා එපා බෑ අනේ අපොයි කිව්වා කියලා හරියන්නේ නැහැ. එහෙනම් ඉතින් කෙදිරි ගන්න නැතුව ඒන තත්ත්වෙට මුහුණ දෙන්න හිත හදා ගන්නවා ඇරෙන්න වෙන කල හැකි දෙයක් නැහැ පිළිතුරු. මැරෙන්න අපි කවුරුත් කැමති නැහැ. හැබැයි ඉතින් අපි කවුරුත් මැරෙනවා. ඉතින් මේක නම් ඇත්ත. අකමැති වෙනවා හිතවුන් නැති කරගෙන වෙහෙසටපත් වෙලා ඉතින් තේරුම මොකක්ද? එහෙනම් අපිට සිද්ධ වෙනවා ඒන තත්ත්වෙට මුහුණ දෙන්න හිත ශක්තිමත් කර. හිත ශක්තිමත් කරගත්තේ නැත්නම් දුර්වල හිතින් උනත් ඒ තත්ත්වයටපත් වෙනවා. අපේ මනස දුර්වලයි කියලා මරණ මොහොත ආවන් පස්සේ අනේ මෙයා තාම දුර්වලයි ටිකක් තව ශක්තිමත් වෙනකන් තියලා තියන්න ඕනේ. එහෙම අවස්ථාවක් නැහැ මරණයේදී. නැරෙන්නේ වෙලාවේ කොහොමත් මැරෙනවා. හිත හදාගෙන හිටියත් මැරෙනවා, හදාගෙන නොහිටියත් මැරෙනවා. හදාගෙන හිටියොත් ඉතින් සුගතියක උපදිනවා. හදාගත්තේ නැත්නම් ඉතින් දුගතියක උපදිනවා. ඉතින් මේ කොහොමත් අතහැරෙන කය නිසා අපි මොකටද දුගතිගාමී වෙන්නේ? ඒ නිසා අපි ටික ටික පුහුණු වෙන්නට ඕන පැමිණෙන දෙයට ඔරොත්තු දෙන්න හිත සකස් කරන්න. මේක බැරි දෙයක් නෙමෙයි පින්නතුනි. මහා දේවල් එකපාරට මරණයට මුහුණ දෙනවා වගේ ලොකු දේවල් අපිට කරන්න බැරි වුණාට පොඩි දේවල් අභ්‍යාස කරන්න. හිසේ කැක්කමක් හැදෙනකොට දෙහෙතක් පාවිච්චි කරන්න. හැබැයි ටිකක් උත්සාහ කරලා බලන්න මට මේ හිසේ වේදනාවත් එක්කලා හිතත් නරක කරගන්න නැතුව ඉන්න බැරිද? එහෙම ටිකක් වීර කරලා බලන්න. ටිකක් වැඩ වැඩි වෙනකොට අපි කැමති තවත් අය විදිහින් සහාය වෙනවා නම්. හැබැයි ඉතින් වැඩ වැඩි වුණත් වෙන කෙනෙක් සහාය වෙන්නේ නැතිනම් වැඩ කරන්නත් වෙලා තියෙනවා නම් මට බැරිද හිත නරක කරගන්න නැතුව මේ වැඩ ටික කරන්න පොඩ්ඩක් උත්සාහ කරලා බලන්න. මෙහෙම අපි පුහුණු කළොත් කාලයක් යනකොට අපිට හුඟක් දේවල් වලට ඔරොත්තු දෙන්න මනසක් ඇති කරගන්නට පුළුවන් වෙනවා. බැරි කමක් නැහැ. අපි කාටත් ඒ හැකියාව තියෙනවා. නමුත් සිද්ධ වෙන්නේ මොකද්ද? මේවා අපට අදාළ නැහැ. අපි මොකට නිකන් දුක් මහන්සි වෙනවද? මොකට වෙහෙසෙනවද? අනුන්ට මොකට අපි මෙහෙම නිකන් බැල මෙහෙවරකම් කරනවා? එහෙම කියා හිත නරක කරගන්නකොට දැන් සමහරව අපිට මුණ ගැහෙනවනේ. අයියෝ මොන කර්මයක්ද දන්නේ නැහැ. වුණු උදේ පාන්දර නැගිටලා වැඩට යන්න ඕන. රෑ 10 11 වෙනවා ගෙදර එනකොට. ඊට පස්සේ නිදාගෙන ආයෙ උදේ පාන්දර යන්න ඕන. මොකද්ද මේ ජීවිතය කියලා හිතනවා. කාටද අපි මේ හම්බ කරන්නේ? ඉතින් නිකන් ඉන්න පුළුවන්. නිකන් හිතුව කවුද කන්න දෙන්නේ? එදා තමන් හොඳටම දන්නවා මේක නවත්තන්න බෑ කියලා. ඉතින් නවත්තන්න බෑ කියලා දන්නවනම් වැඩ ටික කරන්නත් වෙනවනම් ඉතින් මොකටද කෙඳිරි ගාලා නිකන් හිතක් නරක කරගන්නේ? ඇයි හිත සතුටින් ඒක කරපුවම හොඳ නැද්ද? ඒ ටික හිතාගන්න බැරි නම් ඒ තාඥානය කියන බව බුදුහාමුදුරුවෝ දේශනා කරා. ඒ සත්‍යමිනි දේ වෙනස් කරගන්න පුළුවන් නම් කමක් නැහැ. වැඩ අඩු කරගන්න පුළුවන් නම් කමක් නැහැ. හැබැයි අනිවාර්යෙන් අපිට සමහර දේවල් වලට මුහුණ දෙන්නට සිද්ධ වෙනවා නම් ඇයි අපි මේ වැඩේ කරනවා මදිවට හිතත් නරක කරගන්නේ? ඒක අපේ චින්තනයේ තියෙන දෝෂයක්. අපිට ගොඩාක් වැඩ කරන්න පුළුවන් වෙනතුනේ අපේ ආදරණීය කෙනෙක් වෙනුවෙන්
අපේ අතිශයින් හිතවත් කෙනෙක් වෙනුවෙන් අපට අත්‍යවශ්‍ය දෙයක් වෙනුවෙන් රැය දවල් නැතුව අපට කැප වෙන්න බැරිද? නොකා නොබී. මොකුත් අමාරුවක් නැහැ. හැබැයි මේක නම් අපට කිසි වාසියකුත් නැහැ. අපි මොකට කරනවද? අපේ නෙමෙයි අනුන්ගේ අපට වැඩක් නැහැ. එහෙම තීරණය කරපු වෙලේ ඉඳලා පොඩි කැපකිරීමක්වත් කරන්න බෑ. අයියෝ කණ්ඩත් නැහැ, බොණ්ඩත් නැහැ, වතුරත් නැහැ, මහන්සි ඇඟට පණ නැහැ, නිදිමතයි. ගොඩක් කතන්දර ඊට පස්සේ මතුවෙනවා. හැබැයි අපි මතක තියාගන්න ඕනේ වැඩ අනුන්ගේ වුණාට හිත කාගේද? හිත තමයි. ඒ නිසා අනුන්ගේ වැඩ කරන්න ගිහිල්ලා හරි හිත නරක කරගත්තොත් ඒකේ අවාසිය අනුන්ට නෙමෙයි තමන්ටයි. නිසා වැඩ අනුන්ගේ වුණාට කමක් නැහැ. අනුන්ගේ වැඩ නොකර ඉන්නට පුළුවන් නම් හෝ වෙන කාට හරි බාර දෙන්න පුළුවන් නම් හොඳයි. අනුන්ගේ වැඩ හරි තමන්ට කරන්න අනිවාර්යයෙන් සිද්ධ වෙනවා නම් පරිස්සම් වෙන්න ඕනේ. වැඩ අනුන්ගේ වුණාට හිත මගේ නිසා ඒ හිත නරක කරගන්න නැතුව රැකගන්න ඒකේ වාසිය අවාසිය අනුන්ට නෙමෙයි තමන්ටමයි. ඒ නිසා මෙතන තියෙන්නේ චින්තනයේ ප්‍රශ්නයක් විනා වැඩ වැඩිීමේ ප්‍රශ්නයක් නෙවෙයි. ජීවිතය පිළිබඳව ප්‍රශ්නයක් නෙමෙයි. අභියෝග පිළිබඳව ප්‍රශ්නයක් නෙමෙයි. ඒවා පිළිගන්නට තේරුම් ගන්නට වෑයම් නොකිරීමේ ප්‍රශ්නයයි තියෙන්නේ. ලෝකයේ දේවල් අනිත්‍ය වෙන නිසා නෙමෙයි අපි දුක් වෙන්නේ. මිනිස්සු මැරෙන නිසා නෙමෙයි අපි අනන්නේ. බැලු බැලමට පිටින් පේනවා මැරිච්ච නිසා තමයි අනන්නේ කියලා. නෑ පිටුතුනේ මිනිස්සු මැරෙන නිසා නෙමෙයි අපි අනන්නේ. මිනිස්සු මැරෙන නිසා අනනවා නම් සමහර මිනිස්සු මැරුණාන් පස්සේ රතිඤ්ඤාපත්තු කරන්නේ තුම්මන් හන්දේ වල කිරිබත්තු වෙලා කන්නේ. ඒක කොහොමද? එතකොට කියන්න පුළුවන් නෑ ඉතින් ඒ අපේ හතුරු නිසානේ. අපේ මිතුරෙක් මැරුණොත් එහෙම නෑනේ. නෑ පිටුතුනේ මිතුරෙක් මැරුණත් hina වෙන්නට පුළුවන් අවස්ථා තියෙනවා. ඒ කොහොමද? අපි හිතමු Taman වැඩිපුරම ආදරය කරන කෙනා, බිරිඳ, සැමියා, දරුවා, අම්මා, තාත්තා, සහෝදරයා වැඩිපුරම ආදරය කරන කෙනා ගැන හිතන්න. ඒ තැනත්තා හදිසි අනතුරකට ලක් වෙනවා. ඇක්සිඩන්ට් එකක් වෙනවා. වෙලා ඒවලම මැරෙනවා. මැරුණොත් එහෙම අපිට දරා ගන්න බෑ. සත්‍ය ගානක් අපි නොකනවි අනන්නට පුළුවන්. හැබැයි අපි හිතමු හදිසි අනතුර වෙලා මැරෙන්නේ නෑ, යන්තම් පණ රැකෙනවා. ඉක්මනට අපි හදිසි අනතුරු ඒකකයට ගෙනහිල්ලා අරහෙන් මෙහෙන් බට ගහලා මැෂින් වලින් යන්තම් හෘදේ පණ ගන්නවලා ඔක්සිජන් දීලා බට දාලා යන්තම් මැරෙන්නේ නැතුව බේර ගන්නවා. හැබැයි ඉතින් පියවි සිහිය එනවා, ආපහු පියවි සිහිය නැති වෙනවා. මැෂින් එක ගලෙවුවොත් ජීවත් වෙන්න බෑ. උදේටත් ලෙඩ බලන්නට යනවා, හවසටත් ලෙඩ බලන්නට යනවා, ඇඳේ ඉඳලා ඇඳ වන හැදිලා දැන් මෙහෙම මාසයක් විතර යනකොට මොකද හිතෙන්නේ? අයියෝ මෙහෙම දුක් විඳිනවට වැඩිය මැරිලා ගියා නම් හොඳයි. දැන් මේ මට්ටමට එනකොට එතනත්ත මැරුණොත් අපි මොකද කියන්නේ? ඇති අන්තම් තවත් දුක් විඳින්න නැතුව මැරුණා කියලා අපි සනසුම් සුසුමක් හෙලනවා. ඒ මනුස්සයම මාසයකට ඉස්සරලා මැරුණා නම් ඉහත බදාගෙන අඬනවා. ඒ පුද්ගලයා මාසයකට පස්සේ මැරුණාන් පස්සේ ඇති අන්තම් කියලා හිතනවා. එහෙනම් මේක ආදරය පිළිබඳ ප්‍රශ්නයක්ද? හිතවත්කම පිළිබඳ ප්‍රශ්නයක්ද? නෑ පින්නතුනි. එතනදී අපට පැමිණි කාරණේ පිළිගන්නට බැරි කමේ ප්‍රශ්නය. අපි බලාපොරොත්තු වෙනවා අර හදිස්සි අනතුර සිද්ධ වෙලා මරණයට පත් වෙනකොට අපි සූදානම් නැහැ එතනත්තගේ මරණය පිළිගන්න. ඒ නිසා දැන් මැරිලා ඉවර වෙලත් අපි කල්පනා කරනවා අනේ හිටියන එහෙම හිතනවා. හැබැයි අර මාංශයක් මුළුල්ලේ ද යනකොට අපිම ටිකට් එක ලියලා දෙන්න ලෑස්ති. දැන් ඉතින් ඇති යන්න. දැන් අපි ලෑස්ති හිත හදාගන්න. දැන් ප්‍රශ්නයක් නැහැ. අපේ හිත හදාගත්තට පස්සේ ඒක පිළිගන්න එකඟ වුණාට පස්සේ මේ මාංශයක් මරුණත් එකයි මොනොත් එකයි. එහෙනම් අපේ මනසට දැනෙන දුක වේදනාව ඒ අනේකාගේ මරණය පිළිබඳ ප්‍රශ්නයක් නෙවෙයි පින්නතුනේ. ඒ මැරෙනවා කියන බව අපි පිළිගන්නට සූදානම් නැතිකමේ ප්‍රශ්නය. ඒකට එකඟ වෙන්නට සූදානම් නැතිකමේ ප්‍රශ්නය. එමනම් ලෝකයේ පිළිබඳව අපි දුක් විඳින්නේ දේවල් අනිත්‍ය වෙන නිසා නෙමෙයි. දේවල් වල දුක්ඛ ලක්ෂණ ඇති නිසා නෙමෙයි. දේවල් අනාත්ම වෙන නිසා නෙමෙයි. ඒවා තේරුම් අරගෙන ඒවා තුළ මනස පිහිටවා ගන්නට අපේ මනස පුහුණු කරලා නැති නිසායි අපි හැමදාම දුක් විඳින්නේ. නිසා යම් කිසි කෙනෙකුට මේ ලෝක ධර්මතාවය හරියට හඳුනා ගන්නට පුළුවන් වුණොත්, තේරුම් ගන්නට පුළුවන් වුණොත්, මනසින් ඒක පිළිගන්නට පුළුවන් වුණොත්, තේරුම් ගත්ත පමණට පිළිගන්න බෑ. දැන් මරණවා කියලා දන්නේ නැති කෙනෙක් කවුරුවත් නැහැනේ.
හැබැයි හදිස්සිය කෙනෙක් මරුණාම පිළිගන්න සූදානම් නැහැ. ඒ පිළිගන්න මට්ටමට එන්න කාලයක් ඒ බඳු අවස්ථාවලදී මනස ප්‍රගුණ කරන්න. ඒකට මුහුණ දෙදී මනස පුහුණු කරන්න ඕනේ. අන්න ඒ නිසයි මම කිව්වේ අකමැති දේවල් වෙනකොට බලාපොරොත්තු නොවන දේවල් වෙනකොට එක පාරටම අපිට සියල්ල දරා ගන්නට හයියක් එන්නේ නැහැ. නමුත් දැන් මේ ඉඳලා පොඩ ටික පුහුණු කරන්න ඒන දේවල් දරා ගන්න. එහෙම පුහුණු කළොත් යම් දිනක Tamanට දැනේවි ඒ කටුක බව ආපු එක මගේ ජීවිතේට මොන තරම් ආලෝකයක් වුණාද. එයි අපි ඕනම කෙනෙකුගේ ජීවිත දිහා ආවර්ජනා කරලා බලන්න පින්නතුනේ අපි කැමති සැප සහගත දේවල් ලැබිච්ච කිසිම අවස්ථාවක අපේ අභිවෘද්ධියක් වෙලා තියෙද කියලා නෑ. ඒ හැම මොහොතකම නිකන් තෘෂ්ණාවෙන් බැඳිලා පැටලිලා ඔතෑණි වෙලා මුලා වෙලා මමත්වයේ වැඩි කරගෙන මාන්නේ වැඩි කරගෙන බදාගෙන මුසපත් වෙලා ඔහේ කාලා වෙලා ජීවත් වෙලා විතරයි. හැබැයි අපි අකමැති කටුක දේවල් සිද්ධ වෙනකොට අපි වීර්ය කරලා තියෙනවා දරා ගන්නට පුහුණු වෙලා තියෙනවා අඬලා දොඩලා වැළපෙලා බැරිම තැන මොකද්ද මේ උනේ කොහොමද මේක වෙනස් කරගන්නේ කියලා හිතලා තියෙනවා. ඒව හේතු හොයලා තියෙනවා හේතු හඳුනාගෙන තියෙනවා වෙනස් කරන්න පුළුවන් කියලා වටහාගෙන තියෙනවා අඬන හරි උත්සාහ කරලා තියෙනවා ඒවා සාර්ථක වෙලා තියෙනවා ප්‍රශ්න निराකරණය කරගෙන තියෙනවා අපි ජවයෙන් බලෙන් වැඩිලා අත්දැකීමයි මේ කාරණේ මට වැටහුණාට පස්සේ මගේ ප්‍රාර්ථනා මම සම්පූර්ණයෙන් වෙනස් කළා අනේ මට ජීවිතේ කරදර වෙන්න එපා ප්‍රශ්න එන්න එපා කම්කටොළු වෙන්න එපා කියලා මම කරපු ප්‍රාර්ථනාව සම්පූර්ණයෙන් වෙනස් කළා ඊට පස්සේ මම ප්‍රාර්ථනා කරන්නේ ජීවිතේ එන ඕන දෙයක් ආපු දෙයින් ඒ එන තත්ත්වයට මුහුණ දෙන්න මට කොච්චර ආත්ම ශක්තියක් තියෙද කියලා අත්හදා බලන්නට පරීක්ෂා කරන්නට එය හොඳ අවස්ථාවක්. අදටත් කෙලෙස් සහිත නිසා ප්‍රත්‍යජන කෙනෙක් නිසා අදටත් ප්‍රශ්නයක් එනකොට යම් කම්පනයක් මනසට දැනෙනවා. ඒක ස්වභාවිකයි. නමුත් ඒ කම්පනයත් එක්කම එසැනින් හිත සකස් කරගන්නවා, සතුටු වෙනවා. දැන් මේ අභියෝගයට මම මුහුණ දෙන්නේ කොහොමද? මේ අභියෝගයට මුහුණ දෙන්න මම කොච්චර ශක්තිය පුහුණු කරලා තියනවද? ඒක උරගා බලන්නට මේක තමයි හොඳම අවස්ථාව. මොකද බුදුහාමුදුරුවෝ අපට දේශනා කරනවා ආපදාසු භික්ඛවේ ධාමෝ වේදිතබ්බෝ. මහණෙනි කරදරයකදී තමයි කෙනෙකුගේ චිත්ත ශක්තිය, ඥාන ශක්තිය, ආත්ම ශක්තිය උරගා බලන්නට සුදුසු. කොච්චර ධර්ම පුහුණු කරලා තියෙනවද? අනිත් වෙලාවට නිකන් කියන්න පුළුවන් ඔක්කොම අනිත්‍යයි, සියල්ල අනාත්මයි, අපට ඕන විදිහට වෙන්නේ නැහැ. අහගෙන ඉන්නත් පුළුවන්, කියන්නත් පුළුවන්. අනිත් අයට උදව් කරන්නත් පුළුවන්. නිකන් තමන් ධර්මයේ දන්නෝ වගේ නිකන් උඩින් සෝවාන් වෙලා වගේ යන්නත් පුළුවන්. හැබැයි ප්‍රශ්නයක් මතුවෙච්ච වෙලාවට තමයි අර පෙරවගෙන ඉන්නේ ඔක්කොම හැලිලා අපේ ප්‍රകൃතිය මතුවෙන්නේ. අන්නේ මතුවෙන ප්‍රകൃතිය තමයි අපි ඉන්න ඇත්තම తত্ত্বය. ඒක ලැජ්ජ වෙන්නට කනගාටු වෙන්නට නෙමෙයි. ඒ ඇත්ත తত্ত্বය හෙළි වුණාට පස්සේ සියලුම දේවල් හැලිලා තමන්ගේ හැබෑ ස්වභාවය මතුවුණාට පස්සේ අපි තේරුම් ගන්න ඕනේ මම ඉන්න ඇත්තම தත්ත්වය මෙන්න මෙතනයි. ඒ කියන්නේ මට මෙහෙම දෙයක් ආවෙන් පස්සේ තාමත් කෝපය මතුවෙනවා. මෙහෙම දෙයක් ආවෙන් පස්සේ මට තාමත් ශෝකය මතුවෙනවා. එහෙනම් මගේ මනසේ තවම මේ දුර්වලකම තියෙනවා. එහෙනම් මම මෙතනින් නැගිටින්නට ඕනේ. මෙතනින් නැගිටින්න මම මොකද්ද කරන්න ඕන? අන්න එතන ඉඳලා අවදි වෙන්නට අපිට ඒක හොඳ අවස්ථාවක්. ඒ නිසා අර මුලදී මම ප්‍රාර්ථනා කළේ අනේ මට කරදර වෙන්න එපා, දුක්ඛම් කටළු වෙන්නට එපා, ප්‍රශ්න අර්බුද ඇති වෙන්නට එපා. පහසුවෙන් සහනෙන් ජීවත් වෙන්න ඉඩ ලැබෙන්නට ඕන. ඒ ප්‍රාර්ථනාව නිසාමයි මේ අර්බුද ගොඩ ඇති වෙන්නේ කියලා තේරුම් ගත්තට පස්සේ මම එහෙම ප්‍රාර්ථනා කරන එක නැවැත්තුවා. තවත් මේ පිළිබඳව අධ්‍යයනය කරලා බලනකොට තමයි වැටහෙන්නට ගත්තේ ඇත්තටම ජීවිතේ දුක් වේදනා සහ සැපසහගත දේවල් දෙකම ලැබිලා තියෙනවා. සුවදායක අපි කැමති දේවල් ලැබිච්ච කිසිම මොහොතක මනසේ කිසිම සංවර්ධනයක් මිනිස්සෙක් වශයෙන් ඇති වෙලා නැහැ. එහෙම ඇති වුණා නම් ඇති වෙලා තියෙන එකම අවස්ථාව කටුක අත්දැකීම් ලැබිච්ච අවස්ථාවල පමණයි. එතෙන් පටන් ජීවිතයේ නව මාවතකට යමු වුණා පින්නතුනේ. ජීවිතේ පැමිණෙන හැම අභියෝගයක්ම මනස පුහුණු කරන්නට, ජීවිතේ ජය ගන්නට, මනස ශක්තිමත් කරන්නට, තියෙන ශක්තිය උරගා බලන්නට ඉතාම සුදුසු අවස්ථාවක් නේද? මේවත් එක්කම නේද අපි වැඩෙන්නේ, මේක නේද ජීවිතයට පොහොරක් වෙන්නේ කියලා හඳුනාගත්තට පස්සේ
අපේ ජීවිතේ කටුක අවස්ථා මිහිරක් හැටියට අත්විඳින්නට පුළුවන්. උදාහරණයක් හැටියට ගත්තොත් අපි උස පනින්නට පුහුණු වෙන්නට කියලා හැමදාම ගිහිල්ලා එක තැනකින් උඩ පනිනවා. අවුරුද්දක් උඩ පැන්නත් උඩ පනින ප්‍රමාණය වෙනසක් වෙන්නේ නැහැ. හැබැයි හරහට බාධකයක් දී දණ්ඩක් හරි ලණුවක් හරි හරහට ගැට ගහලා ඒක අඟලෙන් අඟලේ බාධකේ ඔසවමින් දිනෙන් දින පනින්නට පුරුදු වුණොත් මොකද වෙන්නේ? බාධකේ ඉහළ යන ප්‍රමාණයට අපේ හැකියාව ඉහළ යනවා. එහෙම තමයි මනස පුහුණු වෙන්නේ. කාය පුහුණු වෙන්නෙත් එහෙමයි, සිත පුහුණු වෙන්නෙත් එහෙමයි. අභියෝගයේ බරපතල වෙන්න ඒක අභිභවා යන්නට අවශ්‍ය ශක්තිය තියෙන ඒ ප්‍රමාණයට අපේ මානසික ශක්තිය අවදි වෙන්නට පටන් ගන්නවා. හැබැයි එහෙම අභියෝග නැතිනම් හැමදාම ඉතින් අර මොට්ට විදිහට මෙහෙම අර පිහිය ගාන්න තමයි මොහොත එන්නේ. ඒ වගේම අපි ප්‍රස්තාපිත ලොකුත් කියන ඇවිද්ද පය දහස් වටි. ඒතරම භාවිතා වෙන්න තමයි ක්‍රියාත්මක වෙන්න තමයි ඒ වටිනාකම් ඒ අගය ඉස්මතු වෙන්නේ ඒ පිළිබඳව ප්‍රවීණත්වයක් ලැබෙන්නේ. නමුත් අපේ ජීවිතේ පැමිණෙන දේවල් දරා ගන්න බෑ. අනේ මට බෑ, මම නම් ඒකට කැමති නෑ, මම නම් ඕවට නෑ, මම පැත්තකට වෙනවා කියලා. අපි හැමතිස්සෙම මුළු ගැන් වෙනවා නම් ඒ තැනත්තා කිසිදාක මනස පුහුණු කරන කෙනෙක් වෙන්නේ නෑ. අද හුඟක් දෙනෙකුගේ භාවනාව ඒ විදිහයි. ඒ කියන්නේ සද්ද බද්ද ඇහෙන තැන භාවනා කරන්න බෑ. කතා කරන තැන බෑ. අනිත් අය උපදවගෙන ආපෝ මම නම් උතන්ට යන්නේ. එහෙම ඉතින් අපිට එක පාටයකට රොත්තු දී ගන්න බැරි වෙන්න පුළුවන්. හැබැයි අපි ටික හරි පුහුණු වෙන්න ඕනේ. ලෝකේ කන පිට හරවලා අපිට නිවන් දකින්න බෑ. ලෝකයේ එහෙමම තිබියදී නිවන් දකින්නවා කියන්නේ කෙලස් නසනවා. කෙලස් කියන්නේ මොකද්ද? ලෝකේ සිද්ධ වෙන දේවල් වලින් මගේ මනස කෙලසෙනවා. එහෙනම් නිවන් දකින්න නම් කල යුත්තේ කෙලස් නසන එකයි. කෙලස් නසන්න නම් මොකද්ද කරන්න ඇත්තේ? ලෝකයේ එහෙමම තියෙද්දී ඒ දෙයට මගේ මනස කම්පණය නොවේ මම පුහුණු කරන්නේ කොහොමද? ඒ ලෝකේ සිදුවෙන දේ මගේ මනස කඩා වැටෙන්නේ නැති වෙන්නට මම ශක්තිමත් කරන්නේ කොහොමද? අන්නේ ක්‍රමය අපි යලි ප්‍රගුණ කළොත් තමයි යම් කලකදී එහි ප්‍රවීණත්වයටපත් වෙනවා. එහි උච්චතම අවස්ථාවට ආවන් පස්සේ ඒ තැනට අෂ්ටලෝක ධර්මයෙන් කිසිවකින් කම්පා වෙන්නේ නැහැ. ඒ තැනට අපි කවුරු කියලාද කියන්නේ? අරහත්ත්වයටපත් වුණු කෙලස් නසාපු තැනැත්තා. රහතන් වහන්සේ. ආනන්ද. ඇයි අපි උන්වහන්සේ රහත් වුණා කෙලස් නසුවා කියලා කියන්නේ? ලෝකෙ මොනවාවත් දැන් උන්වහන්සේගේ හදවත කම්පා වෙන්නේ නැහැ. එහෙනම් නිවන් දකින්නවා කියන්නේ මොකක්ද? ලෝකෙ සිද්ධ වෙන දේවල් වලින් හොඳ හරි නරක හරි. හොඳ සිද්ධ වෙනකොටත් අපි කම්පා වෙනවනේ නේද? ඒ කොහොමද? හොඳ සිද්ධ වෙනකොට අපි උද්දාමයටපත් වෙනවා. උද්දාමයටපත් වෙලා අපිට නිනව නැතු වෙනවා. උන් හිටිතර මතක නැතු වෙනවා. නිින්ද යන්නේ නැහැ. කෑම කන්න බෑ. ඇයිනේ? මේක තමයි කම්පණය. ඒ අපි කැමති දේවල් සිද්ධ වෙනකොට ඇති වෙන කම්පණය. අකමැති දේවල් සිද්ධ වෙනකොට ඒත් නිින්ද යන්නේ නැහැ. ඒත් කෑම කන්න බෑ. ඒත් අපි වෙනසටපත් වෙනවා. මේ දෙකේදිම වෙන්නේ කැමති දේ අකමැති දේ දෙපැත්තදිම අපිට වෙන්නේ අපේ මනස කම්පණයටපත් වෙන එකයි. අපේ මනසේ ප්‍රകൃතිය විනාශ වෙලා විකෘති වෙන එකයි කෙලෙසෙන එකයි. ඒතර කෙලස් නසනවා කියලා කියන්නේ මේ ලෝකේ සිද්ධ වෙන දේවල් වලින් අපේ මනසේ ඇති වෙන මේ කම්පනය, මේ විකෘතිය අපි ටික පුහුණු කරලා මේ තත්ත්වය වෙනස් කරන්න ඕන. එහෙම වෙනස් කරන්නට නම් අපි ජීවිතේ පැමිණෙන අභියෝග වලින් කරාරින්නට, මගාරින්නට, හැංගෙන්නට නෙවෙයි පිටුනේ ඒ එන දෙයට ටික මට බැරි දොරොත්තු දෙන්නට කියලා අපි පුහුණු කරාට. ඒ නිසා ජීවිතේ වැඩ වැඩි වෙන්න පුළුවන්, ප්‍රශ්න වැඩි වෙන්න පුළුවන්. ඒ ප්‍රශ්න වැඩි වෙනකොට වැඩ වැඩි වෙනකොට මේ කාරණේ සිතට ගන්න. කොහොමද මට මේවා වෙනස් කරන්න බැරි නම්, උදව් කරන්න කෙනෙකුත් නැතිනම් අඩුම තරමින් මම උත්සාහ කරනවා මේ தත්වයට ඔරොත්තු දෙන්න මගේ මනසවත් පුහුණු කරන්න. ඒක මට සසරට ඉතුරු. මේ දැන් වසර කිහිපයකට කලින් එක් උදෑසනක පැය දෙකක් විතර ඇතුළත මට වැඩ 15ක් විතර කරන්න සිද්ධ වුණා. වැඩ ටිකෙන් කොච්චර මගේ මනස හෙම්බත් වුණාද කියනවා නම් මගේ නිකන් මොළේ ඇතුලේ පොඩි දැවිල්ලක් වගේ ඇති වුණා. මම කල්පනා කළා මොන කර්මයක්ද මේ ඔක්කොගේම වැඩ අපේ ගේ දාගෙන අපි කරපින්නගෙන මොකටද මෙච්චර දුක් විඳින්නේ? කොච්චර සැහැල්ලුවෙන් නිදහසේ
ඉන්න හාමුදුරුවෝ ඉන්නවද? මටත් බැරිද මේ ඔක්කොම පැත්තකට විසිකලා පොඩ්ඩක් නිදා ගන්න දුවරේ කියලා මට කල්පනා වුණා. එහෙම හිතනකොට මට ආවව කල්පනා වුණා මම සසරෙත් ඉතින් ඕකම තමයි කරන්න ඇත්තේ. වැඩ වැඩි වෙනකොට ඔක්කොම පැත්තකට දාලා නිදාගන්න. ඒ නිසා නෙමෙයි දෙක තුනක් වැඩි වෙනකොට ඔළුව පිළිස්සෙන්න ගන්න. ඒ කියන්නේ ඒකට ඔරොත්තු දෙන්න මනස පුහුණු කරලා නැහැ. මේ ජීවිතේත් මම ඒකට මනස පුහුණු කළේ නැතිනම් ඊළඟ ආත්මෙත් මට මොලේ පුලුස ගන්න තමයි වෙන්නේ වැඩ වැඩි වෙනකොට. ඒ නිසා වැඩ නම් ඉතින් කළා කියලා කවදාවත් මැරෙනකම් වැඩ කළත් වැඩ ඉවර වෙන්නේ නැහැ. වැඩ ඉවර වුණ නැති වුණාට මම මොකටද නිකන් හිතනවක් කරගන්නේ? මට බැරිද මේ වැඩ ටිකත් එක්කලාම හිතනවක් කරගන්න නැතුව පවතින්නට? වැඩ తాවකාලිකයි. ඒවා කලයි නොකලයි කියලා විශේෂයක් නැහැ. හැබැයි මේ ටිකට ඔරොත්තු දෙන්න මනස හදා ගන්න පුළුවන් නම් ඒක මට මේ භවයට විතරක් නෙමෙයි සසර ගමනටම එකපාරයි. ආය හදන්න දෙයක් නැහැ. පාරමිතා පුරනවා කියලා කියන්නේ මේ භවයේ පුහුණු කරපු ටික ඊළඟ භවයේ මුල ඉඳන් පුහුණු කරන්න ඕනේ නැහැ. මේ භවයේ යම් ශක්තියක් ගොඩ නැගුවා ඊළඟ භවයේ අපිට එතන ඉඳලා ඉදිරියට වැඩෙන්නට පුළුවන්. එනිසා අමාරුවෙන් හරි ඒ වගේ තැන්වලදී අනිත් අය සහාය කරගෙන වැඩ ටික බෙදාගෙන සැහැල්ලුවෙන් කරන්න පුළුවන් නම් කමක් නැහැ. එහෙම බැරුව හිර වෙන අවස්ථාවලදීවත් අනුතරමින් උත්සාහ කරන්න හිතනවක් කරගන්න නැතුව ඒ ලැබිච්ච අවස්ථාවේ මනස පුහුණු කරන්නට කඩයිමක් විවෘත කරගන්න. එහෙම කරන්න පුළුවන් වුණොත් කලක් යනකොට අපට පුළුවන් වෙනවා පැමිණෙන දෙයට ඔරොත්තු දෙන්නට පුළුවන් මානසික ශක්තියක් ඇති කරගන්න. එහෙම ඇති කරගන්න පුළුවන් වුණොත් ඒ තැනත්තා ඥානවන්තයෙක් කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. සයම් කිසි කෙනෙක් නොපැමිණි බර කරපින්නාගෙන දුක් විඳිනවා නම් ඒ තැනත්තා අනුවනේ පැමිණි දෙයට ඔරොත්තු දී ගන්න තරම් ආත්ම ශක්තියක්, චිත්ත ශක්තියක්, ඥාන ශක්තියක් නැතිනම් ඒ තැනත්තත් අනුවනේ. යම් කෙනෙකුට නොපැමිණි බර කරපින්නා ගන්න නැතුව ජීවිතේ සැලසුම් කරන්න පුළුවන් නම් ඒ තැනත්තා ඥානවන්තේ. පැමිණි දේ කොච්චර සැලසුම් කළත් අපි හිතන විදිහට හැම දෙයක්ම වෙන්නේ නැහැ. නොහිතන දේවල් වලට තමයි සිද්ධ වෙනවා. ඒ පැමිණෙන දෙයට ඔරොත්තු දෙන්නට මනස පුහුණු කරන්නට පුළුවන් නම් ඒ තැනත්තා ලෝකේ ඥානවන්තයෙක් කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. මහණෙනි ලෝකේ නුවණැත්තෝ දෙදෙනෙක් සිටිනවා. නොපැමිණි බර නොදවා සිටින්නට හැකි තැනත්තා, පැමිණි බරට ඔරොත්තු දෙන්නට හැකි තැනත්තා. මේ ලෝකේ නුවණැත්තෝ දෙදෙනයි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. සමේ කාරණා සිහියේ පවත්වාගෙන දෛනික ජීවිතයේ පැමිණෙන කාරණාවලට ඔරොත්තු දෙන මනසක් පුහුණු කරන්නට අනවශ්‍ය දේවල් හැඟීම් වලට වහල් වෙලා හිතට බරක් කරගෙන දුක් විඳින්න නැතුව සැහැල්ලු මනසින් පැමිණෙන දේට ඔරොත්තු දෙමින් සැලසුම් සහගතව ජීවිතේ ගොඩනගා ගන්නට සැහැල්ලු සිතින් කුසල් දහම් වඩමින් ලෝකය අවබෝධ කරන්නට මේ අසුද්ධහම් කරුණු හැම දිනාටම මහෝපකාරී වේවා කියලා ආශිර්වාද කරනවා. මෙතෙක් වේලා ධර්ම ශ්‍රවණය කිරීමෙන් සිදු කරගත් සීල කුසල් දෙවියන් සහිත ලෝකයාටත් මේ පරලෝකීය ඥාතීන්ටත් අප හැම දෙනාටමත් බුදු පසේ බුදු මහරහතන් වහන්සේ නිවි සැනසී පැමිණවදාළ උතුම් නිවනින් සැනසීම පිණිසම හේතු වේවා. ආකාසට්ඨා චුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු ශාසනං. ආකාසට්ඨා චුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු දේශනං. ආකාසට්ඨා චුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු ත්වං සදා.